ආයිබෝන් සුබෝදෑසනක් ඔබට ජයග්‍රාහී වාසනාවන්ත නිරෝගී දවසක් ප්‍රාර්ථනා කරනවා. අද ඔක්තෝබර් මාසයේ 3 වෙනිදා අපි සූදානම් සියලු තොරතුරු ඔබට වාර්තා කරන්න කියන්න විශේෂයෙන්ම මේ වෙලාවේ පාරිභෝගිකයන් විදිහට ගත්තාම ප්‍රශ්න කිහිපයක් තියෙන බව ඔබ දන්නවා. කිරිපිටි පෝලිං එහෙම නේද? කිරිපිටි ගන්න ටිකක් පෝලිම එහෙම තියෙනවා. ඉතින් මේ පෝලිම කවද්ද ඉවර වෙන්නේ කියලා අපි ඔබට අද කියනවා. ළඟදී ඉවර වෙනවා. දවස කියන්න ඔබ පත්තර මේන්තුවේ සියලු තොරතුරු අහන්න අමතක කරන්න එපා, බලන්න අමතක කරන්න එපා. ඒ අතර කියන්න ඕනේ ආසාත්‍යයන් ප්‍රමාණය අඩුවක් වාර්තා වෙනවා. 859 ඊයේ ආසාත්‍යයන් වාර්තා වෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියන විදිහට ඒ වගේ මරණ ප්‍රමාණය 55යි අඩුවක්. හැබැයි මරණ 55ක් හරි වෙනවා. එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා හැමෝම ආරක්ෂාකාරීව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජීවත් වෙන්න ඉතාමත් වටිනවා කියන එක නැවතත් මතක් කරනවා. ඒ වගේම නජිතීයේ මරණ 13000 ඉක්මවා ගියානේ. ඊයේ දවසේ මරණ ප්‍රමාණය 13019 දක්වා වැඩි වුණා. ඊයේ දවසේ වාර්තා වෙච්ච මරණ 55ත් එක්ක මේ ප්‍රමාණයට ලං වෙලා තියෙනවා. ඉතින් අර සමීර කිව්වා වගේ දවසකට තාමත් මරණ 55ක් සිද්ධ වෙනවා. ඒ හින්දා මේ භයානකකම අනතුරු තාමත් පහව ගිහින් නැහැ. මේ මරණ ප්‍රමාණය සිද්ධ නොවෙනවා නම් ඒක බොහොම වටිනවා. ඔය අතරේ දැන් ලෝකෙම ගත්තාම සමීර අපිට කොරෝනා ආසාදිතයන් පිළිබඳව කතා කරන්න පුළුවන්. ලෝකෙම 23 කෝටි 53 ලක්ෂ 94274 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙලා ඉන්නවා. මරණ ප්‍රමාණය 48 ලක්ෂ 10842ක්. ඒ අතරින් සුවය ලබපු පිරිසත් 21 කෝටියකට වැඩි. ඒ තමයි ලෝකේ තත්ත්වය. ඒ අතරේ සමීර කියපු කාරණාත් එක්කම විශේෂම දැන් නොවැම්බර් මාසේ ළඟ එනවා. දැන් මේ ගත වෙන්නේ ඔක්තෝබර් මාසේ. නොවැම්බර් අයවැය ඉදිරිපත් කරන්න නියමිතයි 12 වෙනිදා. ලබන වසර සඳහා වන වියදම් මේ ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව ඉදිරිපත් කරනවා නොවැම්බර් 12 වෙනිදා. ඉන් අනතුරු දෙසැම්බර් 4 වෙනිදා ඡන්දේ පවත්වනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ලබන වසර සඳහා සහන හිමි වෙයිද නැත්නම් කොයි ආකාරයේ තත්ත්වයක් උද්ගත වෙයිද අපිට බලා ගන්න පුළුවන් නොවැම්බර් මාසෙදී 12 වෙනිදා අයවැය ඉදිරිපත් කළාට පස්සේ ඡන්ද විමසීම දෙසැම්බර් මාසෙදී සමීර පවත්වන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ අතර අද දවසේ ජාතික පුවත්පත් බොහෝ ප්‍රමාණයක් දැන් මේ කොරෝනාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරනවා. රාජ්‍ය සේවය නැවතත් යථාවත් කරලා තියෙනවා. දැන් මේ යථාවත් කිරීමත් එක්ක කොයි ආකාරයෙන්ද රාජ්‍ය සේවයේ වැඩ කටයුතු රටේ වැඩ කටයුතු පවත්වගෙන යන්නේ. අද දවසේ ජාතික පුවත්පත් ඒ ගැන කියනවා. ඔව් මං හිතන්නේ කාලයකට පස්සේ තමයි මේ විදිහට මේ වැඩට යන්න සූදානම් වෙන්නේ රාජ්‍ය සේවකයන්. සමහර විට බොහෝ දෙනෙක් බොහෝ අය රාජ්‍ය සේවයේ ඉන්න වැඩට යන්නේ කාලයකට පස්සේ. ඉතින් හෙට ඉඳලා මේ කටයුතු ආරම්භ වෙනවා. අද සිළුමිණ වාර්තා කරනවා රාජ්‍ය සේවයේ 4 වෙනිදා ඉඳලා සක්‍රියයි කියලායි සිළුමිණ මේ ආකාරයෙන් තොරතුරු කියන්නේ. මේ සම්බන්ධයෙන් රාජ්‍ය සේවා ඒ වගේම පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා රත්නසිරි මහත්තයා සිළුමිණට කියනවා සහ සියලු ආයතනවලට රාජ්‍ය යාන්ත්‍රණයට මේ බව දැනුම් දීලා තියෙනවා. ගැසට් පත්‍රයක් මගින් ඊයේ තොරතුරු ඒ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා කරලා තිබුණා. එහෙත් ගැබිණි මව්වරුන්, කිරිදෙන මව්වරුන් හා විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් සේවයට නොකැඳවිය යුතු බවට දැනුම් දීලා තියෙනවා. රාජ්‍ය වියදම් කළමනාකරණයේ මහජන සේවාව කාර්යක්ෂම කරනු පිණිස COVID-19 වසංගත තත්ත්වයේ පහවීමෙන් පසුව වූද සාකච්ඡා සම්මන්ත්‍රණ පැවැත්වීම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ දිගටම භාවිත කිරීමට තීරණය කළ බවත් රත්නසිරි මහත්තයා කියලා තියෙනවා. ඒ බව දැනගෙන වැඩ කටයුතු කරන්න අපි දන්නවා. විශේෂයෙන්ම මේ වෙද්දිත් සමහර ආයතනවල සියලු සේවකයන් සේවයට කැඳවලා තියෙනවා. ඉතින් එහෙම එකක් නෙවෙයි චක්‍රලේඛයේ සඳහන් වෙලා තියෙන අවශ්‍ය සේවකයන් විතරක් රාජ්‍ය සේවයට කැඳවන්න කියන කාරණේ. ඉතින් මේ බව දැනගෙන ඒ ආයතන ප්‍රධානීන් කටයුතු කරන්න, ඒ වගේම අංශබහර ඒ ප්‍රධානීන් කටයුතු කරන්න සියලු දෙනා සේවයට ගෙනලා ආපහු මිනිස්සු ටික අමාරුවේ දානවා. නැත්නම් අවශ්‍ය ප්‍රමාණය රොස්ටර් එකක් හදලා පිළිවෙලකට ගෙන්නලා ඒ සේවකයාත් ආරක්ෂා කරගැනීමෙන් ආයතනයත් ආරක්ෂා කරගෙන රටත් ආරක්ෂා කරගන්න ඒ කාර්යය වෙනුවෙන් උදව් වෙනවද කියන එක ඔබ තීරණය කරන්න ආයතන ප්‍රධානීන් විදිහට. සමහර ආයතනවල දැන්ටමත් එහෙම කරලා තියෙනවා කියලා අපිට දැනගන්නට හම්බුණා. ඉතින් ඒ නිසා තමයි මේ ආකාරයෙන් උදෙන් මේ ගැන මතක් කරේ. මේ අතරේ දැන් රාජ්‍ය සේවය හෙට පටන් ගන්නවා. හැබැයි කොහොමද මිනිස්සු වැඩට එන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. සිකුරාදාත් සීමිත ප්‍රමාණයක් බස්වල තිබෙන්නේ නැහැ. ඉතින් මේ ගැන දෙලුම් අමනුගම රාජ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමු වෙලා තිබුණා. බස් 4000ක් විතර දුවන්න ඕනි. හැබැයි ප්‍රයිවට් බස් ගත්තාම බස්වල බස් ධාවනය කරන්න ඕනි කරන සේවකයන් නැහැ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් CTB බස් ටික විතරක් ඇතිද හෙට දවසේදී ධාවනය කරන්න? ඒ සම්බන්ධයෙන් අපි විමසීමක් කරමු, සොයා බලමු. ප්‍රවාහන ශාස්ත්‍රය ගැන කතා කරද්දී අද දිවයින වාර්තා කරනවා දුම්රිය 18 නැවතුනේ සෞඛ්‍ය හේතුන් මත කියලා තමයි දිවයින මේ ආකාරයෙන් කියලා තියෙන්නේ. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සඳහන් කරනවා දුම්රිය
108 නැවතුනේ සෞඛ්‍ය උපදෙස් මත කියලායි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා සඳහන් කරන්නේ. හැබැයි චෝදනාවක් විදිහට සමහර පාර්ශව එල්ල කළා මේවෙන් නඩත්තු කටයුතු කරලා නැහැ පහුගිය කාලේ. ඉතින් නඩත්තු කටයුතු කරේ නැති හින්දා තමයි දුම්රිය එකපාරට පටන් ගන්න බැරි කියලා. හැබැයි දැන් සේවකයන් ගෙනල්ලා නඩත්තු කටයුතු කරන්න පුළුවන් කියන කාරණේ තමයි මේ චෝදනා කරන අය කළේ. කෙසේ නමුත් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා කියනවා මේ දුම්රිය නැවතුනේ සෞඛ්‍ය උපදෙස් මත කියලා අද ඒ සම්බන්ධයෙන් දිවයින වාර්තා කරනවා. කෙසේ නමුත් ඉතාමත් ඉක්මනින් දුම්රියත් දහවණය කරනවා නම් ඒක වටිනවා කියන කාරණේ මතක් කරනවා. මේ අතරේ සිළුමිණ වාර්තා කරනවා දුම්රිය 15 වෙනිදා සිට කාර්යාල මගින්ට පමණයි 15 වෙනිදා ඉඳලා දුම්රිය ආරම්භ කරන්න ලෑස්ති. හැබැයි කාර්යාල මගින්ට විතරයි දුම්රිය ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. අනිත් අයට දුම්රිය පාවිච්චි කරන්න බැහැ කියන කාරණය මේ ආකාරයෙන් සිළුමිණ අද තොරතුරු වාර්තා කරනවා. ඒ වගේම බස් සම්බන්ධයෙන් කතා කරද්දී අද දිවයිනට ගියාම ගැමුණු මහත්තයා කියනවා බස් 20000ක් රිපෙයාර් කරන්න ගැමුණු වන්දි ඉල්ලයි කියලයි දිවයිනේ අනුව වාර්තා කරන්නේ. බස් එක තැන තිබිලා. ඉතින් බස් ප්‍රවාහනයේ යෙදෙන පෞද්ගලික බස් රථ 20000ක් යම් ආකාරයකින් රිපෙයාර් කරන්න සිද්ධ වෙලා තියෙනවා එක තැන තිබීමත් එක්ක. ඉතින් ඒව කරන්න වන්දියක් ඕනි කියලා ගැමුණු මහත්තයා කියලා තියෙනවා. එහෙම ඉතින් වන්දියක් දෙන්න මේ වෙලාවේ පුළුවන්ද? හැබැයි වන්දියක් දුන්නේ නැත්නම් මේ බස් ටික පාරට එන්නේ නැද්ද? මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රවාහන බලධාරීන්ගේ අවධානය පිණිස අපි මේ ගැන උදෙන්ම කියනවා. ඔය අතර සමීර දැන් බොහෝ දෙනෙක්ට කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අලුත් වාහනයක් පාවිච්චි කරන සිහිනය. දැන් මෙවර අයවැයනුත් ඔය සිහිනය බිඳ වැටෙයිද කොහොමද කියන කාරණාව පිළිබඳව අපි තාම දන්නේ නැහැ. ඒ කොහොම වුණත් රාජ්‍ය අමාත්‍යවරුන් මේ හැම දෙනෙක්ම වෙහෙසෙනවා මේ කටයුත්ත විශේෂයෙන්ම සහනයක් ලබා දෙන්න. අද ලංකාදීපේ කියනවා මේ ගැන ටිකක් සතුටු හිතෙන කතාවක්. රට සිටින ශ්‍රී ලාංකිකයන්ට වාහනයක් ගේන්න ඉඩ කියලා ප්‍රශ්නාර්ථ ලකුණක් එක්ක ලියන්නේ. බදු මුදල ගෙවීම ඩොලර් වලින් මේ දයාසිල් ලියනගේ ලියන පොත විදේශගත වී සිටින ශ්‍රී ලාංකිකයන්ට වාහනයක් මෙරටට ගෙනීමටත් අදාළ බදු මුදල් ඩොලර් වලින් ගෙවීමටත් අවස්ථාව ලබා දෙන ලෙසට ඉදිරිපත් වී ඇති යෝජනාවට ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟතාවන් පෙන්눔 කරන බව වාර්තා වෙනවා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සිදලුවත් මහතා ප්‍රකාශ කළේ තමන් ඉදිරිපත් කරන ලද යෝජනාවට ශ්‍රී ලංකා මහ බැංකුව කැමැත්ත පළ කර තිබෙන බවයි. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් වාහන මිල ගණන් පහළ යන අතර රටේ ඩොලර් ප්‍රශ්නයටද යම් විසඳුමක් ලැබෙන බව ඒ මහතා ප්‍රකාශ කළා කියලා අද ওই විදිහට සඳහන් වෙනවා ලංකාදීප පුවත්පතේ ගැන කියන්නේ. විශේෂයෙන්ම දැන් ගොඩක් අය බලාගෙන හිටිය වාහනයක් ගේනකම් දැන් විදේශගත ශ්‍රී ලාංකිකයන්ට හරි ඒ අවස්ථාව ලැබෙනවා නම් ටිකක් මිල ගණන් අඩු වෙයි කියලාත් කියනවා. මිල ගණන් අඩු වුණාම සමහර වෙලාවට මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේන වාහන මේ රට තුල විකුණන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔය හරහා අලුත් වාහනයක සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඒ කොහොම වුණත් දැන් අද දවසේ දෙවෙනි පුවත්පත කියන වාහන ආනයනේ තවදුරටත් බැහැයි කියලා. ඔව් දිවයින අද එහෙම වාර්තා කරනවා. දැන් ලංකාදීපේ අද කිව්වට යම් ආකාරයකින් මේ විදේශගතව ඉන්න අයට වාහන ගෙන්නන්න හැකියාවක් ලැබෙන පරිදි ලිහිලක් ලබා දෙන්න සූදානම් කියලා දිවයිනට ගියාම දිවයින හාත්පසින්ම වෙනස් කාරණයක් වාර්තා කරන්නේ. හැබැයි කොහොම හරි මේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක වාහනවල තියෙන පොඩි වෙනසක් වෙන්න ඕනේ කියන එක තමයි පාරිභෝගිකයන් විදිහට වාහනයක් ගන්න සමහර අය අලුත් වාහනයක් ගන්න හිතාගෙන හිටින් අලුත් වාහන ගන්න බැරි වුණා. හැබැයි සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගරේ පාවිච්චි කරපු වාහනයක් කර ගන්න පුළුවන් මට්ටමක තියනවාද? ඒ වාහනේ තා ඉහළ මට්ටමක තියෙන. ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා. වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන් හිටපු අයට ඉතින් ඒ උදවියට සහනයක් ලබා දීම තමයි කරන්න ඕනි. කෙසේ නමුත් දිවයින වාර්තා කරනවා වාහන ආනයනය තවදුරටත් බෑ. ඒ වගේම බාණ්ඩ 623ක සීමා ඉවතට කියලා දිවයින කියද්දි මේ පුවතම අද වෙනත් විදිහකට මව්බිම දීර්ඝ ලෙස අධ්‍යයනයක නිරත වෙමින් මහ බැංකුව අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කියපු ඒ කතා සියල්ලම එක මිටට අරගෙන වාර්තා කරලා තියෙනවා ප්‍රධාන ප්‍රවෘත්තියේ විදිහට. ඉදිරි මාස 6 තුල රට නංවන සැලසුම එළිදකී කියලයි ඒ අනුව මව්බිම කියලා තියෙන්නේ. මාසික සාමාන්‍ය අපනයන එපයීම් ඩොලර් බිලියනයකට නංවන්න සැලසුම්. ඒ වගේම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගෙන්වීමේ තැන්පතු සීමා ඉවතට විදේශ මුදල් බදු ගෙවීමේ පදනම් මත වාහන ගෙන්වීමට අවසර. පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පුනර්ජීවන ඒකක ඒ වගේම ණය සහන කාලය තවත් දික් වෙනවා. දීපල හා වාහන පවරා ගැනීම මාස 6කට නැවතිලා තියෙනවා මේ කියන යෝජනා එක්ක. ඒ අනුව කාටවත් දීපල හා වාහන අත්පත් කරගන්න බෑ. අපි දන්නවා සමහර මූල්‍ය ආයතන එහෙම කටයුතු කරන්න උත්සාහ කළා. මාස 2-3 සාමාන්‍යයෙන් මාස 3ක් මේ යම් ආකාරයක ලිහිලක් ලබා දුන්නා. ඉතින් මේ මාස 3ේදී ගෙවා ගන්න බැරි වුණා නම් මේ මූල්‍ය ආයතන වලින් දීලා තිබුණ මූල්‍ය පහසුකම් යටතේ අරගෙන තිබුණ ඒ ආකාරයෙන් මේ වාහන වෙන්න පුළුවන්, ඒ වගේම දීපල වෙන්න පුළුවන්, ඒවා අත්පත් කරගන්න යම් උත්සාහයක නිරත වෙන්න හැදුවා. හැබැයි එහෙම කරන්න බෑ කියලා
මේ ආකාරයෙන් මහ බැංකුව අධිපතිවරයා සඳහන් කළා. දේපල හා වාහන පවරා ගැනීම මාස 6කට නවතී. ඒ වගේම වසංගතයේ බලපෑමට ලක් වූ ව්‍යාපාර ගොඩ ගන්න මිලියන 15000ක් කියලා මවබිම කියනවා. අධ්‍යාපනය හා සෞඛ්‍ය අවශ්‍යතාවලට විදේශ විනිමය කඩිනමින් අසාර්ථක මූල්‍ය සමාගම් නගා සිටුවීමට ප්‍රාග්ධන ආයෝජන කියලත් මේ යෝජනා ඇතුළේ තියෙනවා. ඒ වගේම බලපත්‍ර අත්හිටු වූ මූල්‍ය සමාගම් වලට නව ආයෝජකයන් කියන කාරණයත් අද මේ ඇතුළුව සඳහන් කරනවා. ඒ වගේම බොරතෙල් බිල් ගෙවන්න මුදල් වලට මහ බැංකු සහාය කියලයි මේ ආකාරයෙන් තොරතුරු අරන් එන්නේ. බොරතෙල් බිල ගෙවන්න මුදල් වලට මහ බැංකු සහාය ලබා දෙන්න කටයුතු කරනවා කියලත් අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කිව්වා. පහුගිය දවසක අපිට මතකයි සමහර මාධ්‍ය හමු පවත්වමින් කිව්වා දැන් ලංකාවේ තෙල් නෑ, දවස් 11කට 12කට තමයි තෙල් තියෙන්නේ කියලා. ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ, තෙල් ගේන්න ඕන තරම් හැකියාව තියෙනවා. ඒ අදාළ සංචිත මුදල් ලබා දෙන්න, ඩොලර් දෙන්න මහ බැංකුව සූදානම් කියලයි අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා කිව්වේ. අජිත් අපි සාමාන්‍යයෙන් දන්නවා සමහර ආයතන වලට පත් වුණාම ප්‍රධානින් විදිහට පහුවදාම කරන්න ගිහිල්ලා වොයිස් කට් එකක් දෙන එකනේ මාධ්‍යයට. හැබැයි කබ්‍රාල් මහත්තයා එහෙම කරේ නෑ. එතුමා අධ්‍යයනයක් කරා දින ගණනාවක් මේ වැඩපිළිවෙල හැදුවා, රෝඩ් මැප් එකක් හැදුවා. ඉතින් ඒ අනුව තමයි පහුගිය සතියේ මේ ආකාරයෙන් ජනතාව ඉදිරියේ මේ සියලු කාරණා එලි දක්වන්න කටයුතු කළේ. ඒ ගැන අද මේ විදිහට තොරතුරු වාර්තා කරනවා. නව ඉදිරි දැක්ම මගින් තීරණාත්මක ශේෂ්ත්‍ර 3ක් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා. ණය හා විදේශ විනිමය සම්බන්ධ ගැටලු මූල්‍යාංශයේ ගැටලු සහ සාර්ව ආර්ථික ස්ථායීතාවයට අදාළ ගැටලු එම ශේෂ්ත්‍ර 3ට ඇතුළත් කරලා තියෙනවා. මේ වසරේ ඉදිරි කාලය තුල මාසික අපනායන එපෙයින් ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි කරන්න අපේක්ෂාව බව තමයි එතුමා සඳහන් කරන්නේ. ඒ වගේම උපාය මාර්ග නොවන වත්කම් හා ඌන උපයෝජිත වත්කම් වලින් මුදල් එපෙීම, ඒ වගේම ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේ වැදගත්කම මහ බැංකුව අවධාරණය කරනවා. විදේශ මුදලින් බදු ගෙවීම, ඒ වගේම විදේශ විනිමය ඉපවීම සහ ඍජු ආයෝජන යොදා ගැනීමෙන් මෝටර රථ ආනයනයට ඉඩ ලබා දීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන්න මහ බැංකුව ඉදිරියේදී මේ දැක්මෙන් යෝජනා කරලා තියෙනවා. ඍජු ආයෝජන හරහා මේ ඕන්නම් කාට හරි වාහනයක් අර කිව්ව විදිහට ගන්න පුළුවන් කියන කාරණය බොහෝ විට ඉදිරියේදී ඒක යථාවත් වෙයි. එහෙම නොතින් වාහනයක් ගේන්න සිහින දකින සමහර අයට ඒක යම් ආකාරයක සැබෑවක් කරගන්න හැකියාවක් ලැබේ. ඉතින් මේ ආදී යෝජනා ගණනාවක් මේ ආකාරයෙන් මේ අලුත් මාර්ගෝපදේශ මාලාව තුළ සඳහන් වෙනවා. ඉදිරි මාස 6 තුළ ආර්ථිකය ජය ගන්න එක තමයි මහ බැංකුව අධිපතිවරයාගේ සහ මහ බැංකුවේ ඒ දැවැන්ත වගකීමක් සහ අභියෝගයක් බවට පත් කරගෙන තියෙන්නේ. ඒ අභියෝගය ජය ගන්නවා කියලා එතුමා කියනවා. ඒ සඳහා මුළු රටම එතුමන්ට සහ ඒ මහ බැංකුවට සියලු මූල්‍ය ආයතන වලට සහයෝගය ලබා දෙන එක තමයි ජනතාව විදිහට කරන්න ඕනි. අර වෙන්ද වගේ නැතුව ආයතන වෙනුවෙන්වත් තමන් වෙනුවෙන්වත් වැඩ කරන්න නැතුව රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් නම් අපිට ඉදිරි කාලය තුල මේ අභියෝග ජය ගන්න හැකියාවක් ලැබෙයි කියලා අපිත් විශ්වාස කරනවා. අතරේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි දැක්ක ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක මුදලක් ලබා දෙනවා. දැන් අද දවසේ සතිය ගරුණ පුවත්පත කියන කාරණාව ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව දැන් අපේ රටට ඇවිල්ලා තියෙන කියන කාරණාව චමින්ද සේනාරත්න කියන්නේ මේ පුවත පිළිබඳව ලෝක බැංකුව, යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව ලංකාවේ කියලා තමයි මේ සිරස්තලයේ යොදමින් වාර්තා කරන්නේ. දෙවන විට ලෝකයේ ප්‍රධාන මූල්‍ය සංවිධාන දෙකක හා තවත් ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඒ අතර ආසියානු සංවර්ධන බැංකුව, යුරෝපා සංගමය හා ලෝක බැංකුව යන ආයතනවල නියෝජිතයන් සතියක් දෙකක් දක්වා වූ කාලයකට මෙරටට පැමිණ ඇත. එම නියෝජිතයන් පැමිණ ඇත්තේ ලබන වසරේ මාර්තු 22 වෙනිදා පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ සමුළුවේ සංවිධාන කටයුතු සහ ඊට අදාළ ගෙවිසුම් අත්සන් කිරීමටයි කියලා අද දවසේ සතිය ගරුණ පුවත්පත කියනවා. මේ විශේෂයෙන්ම ඊට අමතරව GSP සහනේ සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යුරෝපා සංගමේ නියෝජිත පිරිසක් පසුගිය 29 වෙනිදා මෙරටට පැමිණී සති දෙකක කාලයක් සඳහා පශ්චාත් කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා ලෝක බැංකුව නියෝජිතයන් පිරිසක්ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇත කියලා අද අරුණ පුවත්පත කියනවා. ඉතින් මේ දේවලුත් එක්ක අපි දැක්ක පහුගිය දවස්වල සමීර විශේෂයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්, විපක්ෂ නායකවරයා, විදේශ අමාත්‍යවරයා මේ ඇතුළු පිරිස මුණ ගැහුණා GSP+ සහනේ ලබා දීම සම්බන්ධයෙන්. යුරෝපා සංගමේ නියෝජිතයන් සජිත් මහත්තයා විපක්ෂ නායකතුමා කිව්වා මේ එතුමත් රට වෙනුවෙන් GSP සහනේ වෙනුවෙන් ඉල්ලීම් කළා කියලා. ඒක බොහොම හොඳ තත්ත්වයක්. රටක් විදිහට දැන් මේ ගත කරන මොහොත බොහොම අසීරු මොහොතක්. ඉතින් මේ අවස්ථාවේදී රටක් විදිහට එකතු වෙලා ඉස්සරහට යන්න ඕන කියන කාරණාව තමයි විශේෂයෙන්ම රටේ ජනතාව විදිහට අපි මතු කරන්න. අතරෙදී අර
වාහන ආනයනය සඳහා අපි බොහෝ කරුණු කාරණා කිව්ව ඔබට වාහන ආනයනය සඳහා ඉදිරියේදී ඉඩකඩ ලැබෙනවා කියන කාරණාව ඔය අතරේ කොරුණා අධි වසංගතය අස්සෙත් අපේ රටේ අපනයන ආදායම ඉහළ ගිහින් කියලා අද සතිය අරුණ පුවත්පත කියන කාරණාව තරංග ගමකේ මේ ගැන අරුණ පුවත්පතට ලියන්නේ කොරුණා වසංගතය හමුවේ මෙරට අපනයන ක්ෂේත්‍රයේ ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කරමින් ගෙවී ගිය සැප්තැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වෙනි වරටත් මෙරට බහණ්ඩ අපනයනේ එක්සත් ජනපද ඩොලර් බිලියනයේ සීමාව පහු කරලා තියෙනවා කියලා අරුණ පුවත්පත අද දවසේදී කියනවා. මේක බොහොම හොඳ තත්ත්වයක්. මේ කොරෝනා අධි අවදානම් තත්ත්වයක් යටතේ තමයි මේ වර්ධනය සිද්ධ වෙලා තියෙන්නේ. මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළ ආකාරයට මෙතෙක් සකස් කර ඇති දල සංඛ්‍යාලේඛන වලට අනුව සැප්තැම්බර් මාසයේදී අපනයන ඩොලර් බිලියන 1.006ක් එකන රුපියල් කෝටි 20,421ක් ලෙසින් සටහන් වෙලා තියෙනවා. මේ නවතම සංඛ්‍යාලේඛනත් සමග මේ වසරේ පළමු මාස 9 තුල මෙරට සමස්ත බහණ්ඩ අපනයනයේ ඩොලර් බිලියන 8.8ක් ඒ කියන්නේ රුපියල් කෝටි 1,78,640ක් වූ අතර ඒ ගෙවී ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 19%ක වර්ධනයක් පෙන්눔 කිරීමක් බව අද දවසේ මේ අරුණ පුවත්පත කියනවා. මේ වර්ධනයත් එක්ක 2021 වසරේ ඉතිරි මාස 3 තුලදීද මාසිකව ඩොලර් බිලියනයකට වඩා වැඩි අපනයන ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වෙතයි මුදල් අමාත්‍යාංශය විශ්වාස කරනවා කියලා තියෙනවා. මේ වසරේ අපනයන සඳහා අපේක්ෂිත ඩොලර් බිලියන 12ක ඉලක්කය සාර්ථකව පසු කර යාමට ශ්‍රී ලංකාවට හැකි වෙලා තියෙනවා කියලා ඒ අනුව සඳහන් වෙනවා. අර ඉලක්කයක් තිබා ඩොලර් බිලියන 12ක් පහු කරලා යන්න ඕනේ කියලා. දැන් මේ අනුව ඉදිරි මාස 3 මේ විදිහටම සිද්ධ වුණොත් ඒ ඉලක්කය පහු කරලා යන්න පුළුවන් කියන කාරණාව තමයි අද සතිය අගරුණු පුවත්පත කියන්නේ. මේ අතරේ ඔබට මතක ඇති ගම්මන්පිල මහත්තයා කියලා තිබුණා ලංකාව තෙල් කැණීමට සූදානම් අපේ තෙල් නිධි සම්බන්ධයෙන් ඉතාමත් හොඳ අධ්‍යයනයක් කරලා තියෙනවා. ඒ අනුව ඉතාමත් ඉක්මනින් අපිට මේ තෙල් කැණීමේ කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියලා. කෙසේ නමුත් අද දිවයින වාර්තා කරනවා හැමෝම කැමති නම් ගම්මන්පිල තෙල් කණේ කියලා. හැමෝගෙම කැමැත්ත මොකටද මේකට කියලා දැන් තියෙන ප්‍රශ්නය. ඉතින් එතුමා කියන කතාව අනුව යම් ආකාරයකින් මේ කතාව සාධාරණීකරණය කරන්න පුළුවන්. එතුමා කියනවා මේ එක එක ආණ්ඩු එක එක කාලෙට ප්‍රතිපත්ති වෙනස් කරනවා. ඉතින් සියලු පක්ෂත් එක්ක කතා කරන්න ඕනි මේ ගැන. සියලු පක්ෂත් එක්ක කතා කරලා ඉදිරියේදී දැන් ඒ සම්බන්ධයෙන් වැඩපිළිවෙල හදලා තියෙනවා. මේ පිළිබඳව මේ කතා බහ කරන්න සියලු පක්ෂ එකඟත්වයකට ඇවිල්ලා එක තැනකට ඇවිල්ලා මේ කැණීම් කටයුතු ආරම්භ කරන්න සූදානම් කියලා තමයි ගම්මන්පිල මහත්තයා කියලා තියෙන්නේ. අද දිවයින ඒ පිළිබඳව වාර්තා කරනවා ලංකාව හොඳ තැනකට අරගෙන යන්න පුළුවන් මේක සාර්ථක වුණොත් කියන කාරණය තමයි මේ පිළිබඳව අදහසක් වන විද්වතුන් මේ ශාස්ත්‍රය පිළිබඳව අදහසක් වන උගතුන් විද්වතුන් කියන්නේ. ඉතින් ඒ කටයුතු කරගන්න සාර්ථක පියවර තබන්න සූදානම් හැමෝම කැමති නම් ගම්මන්පිල තෙල් කණී කියලයි අද දිවයින මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්න. මේ අතරේ අයවැය ලබන නොවැම්බර් 12 වෙනිදා මැත් සභාවට ඉදිරිපත් කරන්න නියමිතයි. අද ඒ සම්බන්ධයෙන් තොරතුරු මවබිම් පත්තරේ අරගෙන එනවා. මේ පිළිබඳව විවාද කරලා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් වන විවාදය දෙසැම්බර් 10 වෙනිදා පැවැත්වීමට නියමිත කියලා වාර්තා වෙනවා. ඉරිදා සහ පොහොය දින හැර අන් සෑම දිනකම විවාදය පැවැත්වීමට නියමිත අතර එයින් දින 6ක් දෙවැනි වර කියවීමේ විවාදය සඳහා දින 16ක් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහාද වෙන් කරනවා කියලා දැනගන්නට ලැබෙනවා. ඉන් අනතුරුව තෙවැනි වර කියවීමෙන් පසුව දෙසැම්බර් 10 වෙනිදා ඡන්ද විමසීම පැවැත්වුණු ඇති බවයි මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් මේ අයවැය සම්බන්ධයෙන් සියලු දෙනාම මුළු රටම බලාගෙන ඉන්නවා. අභිනව මුදල් අමාත්‍යවරයාගේ පළමු අයවැය විදිහට බැසිල් රාජපක්ෂ මහත්තයා ඉදිරිපත් කරන. ඒ වගේම බොහෝ ශේෂ්ත්‍ර සම්බන්ධයෙන් මේ අයවැයේදී අවධානය යොමු කරයි. පොඩි මිනිස්සයා පොඩි මිනිස්සයන්ට කොහොමද සහන ලබා දෙන්නේ තවදුරටත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරයි. ඒ වගේම ගුරුවරුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ගුරුවරුන් යම් බලාපොරොත්තුවක ඉන්නවා. ඉතින් ඒ ගැනත් අවධානය යොමු කරලා තියෙවි. අයවැය සම්බන්ධයෙන් මව්බිම මේ ආකාරයෙන් තොරතුරු අරගෙන එනවා. ඉතින් මේ සෑම දෙයක්ම සාර්ථක කරගන්න අපි පරිස්සමින් ජීවත් වීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ ගැන සෞඛ්‍යාංශ නිරන්තරයෙන් පැහැදිලි කිරීම කරනවා මතක් කිරීම කරනවා සමහර අයට අමතක වෙන හින්දා අද සිළුමින ඒ පිළිබඳව වාර්තා කරනවා මෙහෙමයි සිරස්තලය අරගෙන එන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැන දැඩි අවධානයක් කියලයි මේ ආකාරයෙන් තොරතුරු අද අරගෙන එන්නේ. ඒ වගේම මේ එසේම එන්නත් ලබා දීම පිළිබඳවද පුළුල් සංගණනයක් කඩනමින් සිදු කිරීමට තීරණය කළා තියෙනවා. කොවිඩ් මර්ධන කමිටුව සංචාරක සහ ආර්ථික ක්ෂේත්‍රවල ප්‍රවර්ධනයට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරලා තියෙනවා. වසංගතයේ පාලනය වෙලා ජන ජීවිත අඛණ්ඩව පවත්වාගෙන යාමට සෞඛ්‍ය විශේෂඥ උපදෙස් මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත ලබා දීමට මේ ආකාරයෙන් අවධානය යොමු වෙලා තියෙනවා. ඉතින් මාධ්‍ය අපිටත් පුළුවන් මේවා නිරන්තරයෙන් මතක් කරන්න. හැබැයි සමහරු කොහි තරම් මතක් කරත් ඒවා අමතක කරනවා.
විනාඩි 5යි 10යි. ඉතින් එහෙමනම් හරියන්නේ නැහැ. අපි හැමෝම ආරක්ෂා වෙන්න ඕනි. රටත් ඉස්සරහට අරගෙන යන්න නම් ජනතාව ආරක්ෂා වෙලා ඉන්න ඕනි සෞඛ්‍ය පැත්තෙන්. ඒ නිසා ඒ වගකීම අපි ඔබ සියලු දෙනාටම තියෙනවා. ඒක තේරුම් අරගෙන වැඩ කටයුතු කරන එක තමයි ඉදිරියේදී වැදගත් වෙන්නේ. ඔය අතරේ අවුරුදු 24 මේ අපේ තරුණ තරුණියන් හින්දා තවත් කොරෝනා රැල්ලක් ඇති වෙන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. දැන් අපි දන්නවා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් නිකුත් කරලා තියෙන්නේ, රට විවෘත වෙලා තියෙන්නේ. පළාත් අතර සංචරණයට තාමත් බාධා තියෙනවා. ඒ හින්දා පළාත් සංචරණ සීමා කඩ කරන්න උත්සාහ කරන්න එපා. දැන් මේ දවස්වල එන්නත් කරණයක් බොහොම සාර්ථකව සිද්ධ වෙනවා. 95%කට වැඩියෙන් අවුරුදු 30ට වැඩි අයට එන්නත් ලබා දීලා තියෙනවා. අවුරුදු 20ත් 30ත් අතරත් එන්නත් කරණේ සිද්ධ වෙනවා. හැබැයි බොහෝ පිරිසක් සමීර අපි දැකලා තියෙනවා එන්නත් කරණේ කරගන්න යන්නේ නැහැ. හොඳ එන්නතක් වෙනකන් තාම බලන් ඉන්නවා රට යන්න හම්බ වෙන්නේ නැහැ. නැත්තම් විවිධ හේතු කාරණා කියනවා. අපි වෛද්‍යවරුත් ගෙන්නලා විවිධ වැඩසටහන් කළා මේ කිසිම බලපෑමක් නැහැ කියලා. සමහරුන්ට තාමත් ඒ පිළිබඳ අවිශ්වාසයක් තියෙනවා. මෙතින් මේ හින්දා ඇතිවෙන දෙයක් ගැනද ලංකාදීපය කියනවා අවුරුදු 20-30 අතර ජනගහනයෙන් තවත් කොරෝනා රැල්ලකට ඉඩ කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක අද දවසේ මේ පුවත ලියන්නේ දයාසිරි ලියනගේ. වයස අවුරුදු 20-30 අතර අයගෙන් 50%කට වැඩි පිරිසක් මෙතෙක් එන්නත ලබා නොගැනීම නිසා කොරෝනා ව්‍යාප්තියේ තවත් රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. මේ වයසේ පසු වන ලක්ෂ 33ක පිරිසට රට විවෘත කිරීමට පෙර එන්නත ලබා දීමට තීරණය කර තිබුණත් ඒ සාර්ථක නොවීම බරපතල කරුණක් බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහත්තයා පවසලා තියෙනවා. මේ පිළිබඳව මේක බරපතල ප්‍රශ්නයක්. ලැබී ඇති වාර්තාවලට අනුව ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වයස 20ත් 60ත් අතර සිටින අය වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දී ඇති උපදෙස් වලට අනුව අවුරුදු 12ත් 18ත් අතර අයට ෆයිසර් එන්නත ලබා දිය යුතුයි. වයස 20ත් 30ත් අතර අයට සයිනෝෆාර්ම් එන්නත ගැටලුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කරලා තියෙනවා. දෙමව්පියන් බහුතරයක් මේ වන විට සයිනෝෆාර්ම් එන්නත ලබාගෙන ඇති අතර ඔවුන්ගේ දරුවන්ට සයිනෝෆාර්ම් එන්නත ලබා දීමට මැලිවන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුකාරී බවද නවීන් සොයිසා මහත්තයා කිව්වා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත ඒ ගැන ওই විදිහට කියනවා. ඉතින් ප්‍රශ්නයක් කරගන්න එපා, ගැටලුවක් කරගන්න එපා. සමහර විට හොඳ එන්නතක් කෙනකම් බලන් ඉඳලා ඔබට ඔබේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණොත් ඉතින් එන්නත විදගන්න වෙන්නේ කොහෙද කියන දේ අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අද සතිය ගරුණ පුවත්පතේ පුවතකට අපි අවධානය යොමු කරනවා. අද සතිය ගරුණ කියන පුවතක් මේ ඖෂධ නියාමනයේ දත්ත මැකීම සම්බන්ධයෙන් දැන් විවිධ පාර්ශවවලට චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි දැක්කා මේ දත්ත ඇතුළත් කිරීමේ නැත්නම් ඩේටා එන්ට්‍රි සමාගමේ නිලධාරීන්ට පවා මේ හින්දා සිරබත් කන්න සිද්ධ වෙලා තියෙනවා. සතිය ගරුණ පුවත්පත කියන කාරණාව ඖෂධ නියාමනයේ දත්ත මැකීම ටෙලිකොම් වැඩක් කීවේ උපකල්පනය කරලා කියලා මේ මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහත්මයා කියන කතාවක් එතුමා පහුගිය දවස්වල කියලා තිබ්බා. මේ ටෙලිකොම් එකේ වැඩක් කියලා එහෙම කිව්වේ උපකල්පනය කරලා කියලා මනුෂ්‍ය නානායක්කාර මහත්තයා කියලා තියෙනවා. ඉතින් මේ අය මහජන නියෝජිතයෝ වගකීමක් තියෙන පිරිස්. ඉතින් එහෙම උපකල්පනය කරලා ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන්ද? සාක්ෂි සහ දත්ත ඇතිව කරන්න ඕනේ. නැත්තම් නිකන් අනවශ්‍ය විදිහට මහජනය අතර කැළවීම ඇති වෙනවා. මොකද මහජනයාගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා තියෙන්නේ. වගකීමක් තියෙනවා, සෙල්ලමක් නෙවෙයි, ලේසියෙන් නෙවෙයි පාර්ලිමේන්තුවට කෙනෙක් එන්නේ. ඉතින් කොහොම වුණත් එතුමම කියලා තියෙනවා මේ ඖෂධ නියාමනයේ දත්ත මැකීම ටෙලිකොම් වැඩක් කිව්වේ උපකල්පනය කරලා කියලා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය ටෙලිකොම් ආයතනයේ හරහා සිදු වූ බව සිය Facebook ගිණුමේ සටහන් කරේ උපකල්පනය කරමින් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා තියෙනවා. විශේෂයෙන්ම වැඩිදුර අවධානය යොමු කළොත් මේ පුවතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකට අදාළව පසුගිය බ්‍රහස්පතින්දා 31 වෙනිදා පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දෙමින් මේ බව සඳහන් කරලා තියෙනවා. තමන් ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටි බවත් මේ දත්ත මැකීමේ සිද්ධිය වූයේ ටෙලිකොම් ආයතනය හරහා බවට උපකල්පනය කළ බව සඳහන් කරමින් රහස් පොලිසියට ප්‍රකාශ කර ඇත. තමන් සිදු කළ ප්‍රකාශයේ කිසිම ප්‍රසිද්ධ මාධ්‍යයක පළ නොවූ බවත් ඒ සිය මුහුණු පොතේ පමණක් පළවුවක් බවත් එහිදී ඔහු සඳහන් කළා කියලා තියෙනවා. Facebook එක කියන්නේ එතකොට ප්‍රසිද්ධ මාධ්‍යයක් නෙවෙයි. කොහොම වුණත් එතුමා සමාව ඉල්ලලා තියෙනවා ඒ පිළිබඳව. අද සතිය ගරුණ පුවත්පත ඒ ගැන කියන්නේ. ඔව් ඉතින් ඒ වගේම මේ මහත්යත් ටික කාලයක් යනකොට එහෙම කියයි දන්නේ නැහැ. හරියට තොරතුරු දැනගෙන නෙමෙයි මෙහෙම කිව්වේ කියලා. කෙසේ නමුත් බන්දුල ගුණවර්ධන මහත්තයා මෙහෙම තීරණයක ඉන්නවා. අද ඒ ගැන වාර්තා කරනවා මව්බිම ඇමති බන්දුල තුෂාන්ගෙන් බිලියනයක්
වන්දිල්ලයි කියලයි මේ විදිහට තොරතුරු අරන් එන්නේ. ඒ අනුව කවුරු දන්නවා ඔබ මේ තුෂාන් කියන්නේ කවුද කියලා? තුෂාන් මහත්තයා සම්බන්ධයෙන් පහුගිය කාලේ කතා බහට ලක් වුණා. පාරිභෝගික සේවා අධිකාරී අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු වුණ තුෂාන් ගුණවර්ධන මහත්තයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවට සඳහන් කරමින් නීතිඥයෙකු මාර්ගයෙන් ලිපියක් යවලා තියෙනවා. සුදුලූණු ආනයනයේදී සහ බෙදා හැරීමේදී වංචාවක් සිද්ධ වෙලා තියෙනවා කියන සිද්ධියට අදාළව සිදු කරලා තියෙන ප්‍රකාශ මගින් තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානියක් සිදු වී ඇතැයි සඳහන් කරමින් තමයි මේ විදිහට රුපියල් බිලියනයක වන්දි ඉල්ලමින් පසුගියදා මේ ආකාරයෙන් ඉල්ලා අසු අර තුෂාන් ගුණවර්ධන මහත්තයාට නීතිමය පියවර ගන්නවා කියලා ලිපියක් මගින් දැනුම් දීලා තියෙන්නේ. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්තයා විසින් අදාළ ලිපිය නීතිඥයෙකු මාර්ගයෙන් තුෂාන් ගුණවර්ධන මහතා වෙත යොමු කරලා තියෙනවා. සුදුලූණු වංචාවට අදාළව හිටපු අධ්‍යක්ෂකවරයා සිදු කර ඇති ප්‍රකාශය මගින් එලෙස තම කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට හානියක් වූ බවට අදාළ ලිපියේ සඳහන් කර ඇති අතර කීර්ති නාමයට හා දේශපාලන ජීවිතයට සිදු වූ හානියට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ඉතා ඉක්මනින් ගෙවන ලෙස එහි සඳහන් කරලා තියෙනවා කියලයි මේ ආකාරයෙන් තොරතුරු මාවින් පත්තරේ වාර්තා කරලා තියෙන්නේ. ඉතින් බන්දුල ගුණවර්ධන මහත්තයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එතුමා කලකිරීමෙන් ඉන්නේ. කිසිම මාධ්‍යයකටවත් උත්තර දෙන්නේ නැහැ. මේ ප්‍රශ්න निराකරණය වෙනකන් මේක චෝදනාවක් විදිහට සමහර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔලුප්පවන්න උත්සාහ කරා. කෙසේ නමුත් එතුමා කිව්වා එතුමා කවදාවත් හොරකම් කරලා නැහැ කියලා. මේ ගැන අගමැතිතුමාටත් එතුමා කියලා තිබුණා. මම හිතන්නේ අගමැතිතුමා කියලා තිබුණා රජයට යම් විදිහක චෝදනාවක් කරත් කවදාවත් ජනතාව ඔබතුමාට චෝදනා කරන්නේ නැහැ මෙහෙම දෙයකට කියලා. ඒ වගේ මෙතන හිටපු සමහර මැති ඇමතිවරු කියලා තිබ්බා විපක්ෂයත් ඒක පිළි අරගෙන තියෙනවා එතුමා හොරකම් කරන්නේ නැහැ කියලා. කෙසේ නමුත් කනස්සල්ලෙන් ඉන්නේ මේ ප්‍රශ්නේ විසඳනකම් බන්දුල ගුණවර්ධන ඇමතුමා නීතිමය පියවර ගන්නත් කටයුතු කරලා තියෙනවා. මව්බිම අද වාර්තා කරන්නේ. සමීර දැන් බන්දුල ඇමතුමා මේ පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂතුමා තුෂාන් ගුණවර්ධන මහත්තයාට එරෙහිව පහුගිය දවසක පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ලට අදාළව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කරන්න කටයුතු කළා. මේ ප්‍රශ්න කිරීම ටිකක් ප්‍රශ්නකාරී ගැටලුකාරී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. මාධ්‍යවේදීන්ට මේ ආකාරයෙන් බලපෑම් එල්ල කරන්න පුළුවන්ද කියන කාරණාව පිළිබඳව අද ඉරිදා ලංකාදීපේ කියන කතාව CID කතුවරුන් හා මාධ්‍යවේදීන් පසුපස හඹා යෑම පිළිකුලින් යුතුව හෙලා දකිනවා කියලා ශ්‍රී ලංකා කතෘ සංසදයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අද ඒ ගැන ලංකාදීපේ මේ විදිහට ලියනවා. සතුස සුදුලුණු වංචාවට අදාළව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධනට එරෙහිව පසුගියදා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ලකට අදාළව ජ්‍යෙෂ්ඨ පුවත්පත් කතුවරුන් තිදෙනෙකු සහ ඒ පිළිබඳ ප්‍රවෘත්ති සැපයූ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඒ ගැන ප්‍රකාශ ලබා ගැනීමට එහි බලධාරීන් ගෙන තිබූ තීරණය දැඩි පිළිකුලින් යුතුව හෙලා දකින බව ශ්‍රී ලංකා කතෘ සංසදයේ පවසනවා කියලා මේ වැඩිදුරටත් තොරතුරු ලියනවා. මේ පිළිබඳව සමීර දැන් මේ සිදුවීම ගැන කතා කරනකොට ජනමාධ්‍ය ඇමතිවරයා ඒ වගේම අගමැතිවරයා පොලිස්පතිවරයා මේ සියලු දෙනා උපදෙස් ලබා දීලා තිබ්බා මේ විදිහට කතවරුන්ට ගෙන්නන්න එපා CIDට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්නන්න එපා කියලා. හැබැයි ඒ උපදෙස් වලටත් පිටින් ගිහිල්ලා මේ නිලධාරීන් කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව දැඩි විරෝධයක් එල්ල වෙනවා. ජනමාධ්‍ය ඇමතුමා දැඩි කලකිරීමකින් යුතුව එතුමන් මාධ්‍යවේදීන්ගෙන් සමාව ඉල්ලනවා. මේ සිද්ධ වෙච්ච දේ පිළිබඳව එම සංසදයේ මේ කතෘ සංසදයේ ලේකම් සිසිර පරණතන්ත්‍රී මහතාගේ නමින් නිකුත් කර ඇති නිවේදනයේ මේ විදිහට සඳහන් වෙන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක රටේ සිද්ධ වෙන දේ නිවැරදිව වාර්තා කිරීම වරදක් ලෙස දක්වමින් අදාළ සිද්ධි වාර්තා කළ කතවරුන් ඇතුළු මාධ්‍යවේදීන් හඹා යාමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත්තේ කවරනම් අයිතියක්ද? එහිදී ඔවුන් සිදු කළ යුතුව තිබුණේ ඇමතිවරයාගේ ඍජු චෝදනාවට ලක්වන පාර්ශවයෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කර වංචාවට අදාළ පරීක්ෂණ නිසියාකාරව පෙළගස්වා වරදකරුවන් නීතිය හමුවට ගෙනීම මිස අදාළ වංචාව හෙළි කළ මාධ්‍යවේදීන් පසුපස උන්මත්තකයන්සේ නිර්ලජ්ජිතව මෙසේ හඹා යෑම නොවේ කියලා මේ මාධ්‍ය නිදහසක් තිබෙන වාර්තාකරණය පිළිබඳව ප්‍රශ්න කරන්න මේ ආකාරයෙන් හැකියාවක් තියෙනවද කියන කාරණාව ගැටලු සහගතයි. ඒ නිසා තමයි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. කොහොමුණත් මේ පිළිබඳව දැන් අදාළ පාර්ශව විශේෂයෙන්ම දැඩි අවධානයකින් කටයුතු කරන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැත්තේ නැමැතුමා ජනමාධ්‍යවේදීන්ට ඉදිරියට මෙවැනි දේවල් ඇති නොවෙන්න වග බලා ගන්නවා කියලා සහතිකයක් දීලා තියෙනවා. ඒ සහතිකයම බොහොම වැදගත්. අපිත් බලන් ඉන්නවා මේ සිදුවීම සම්බන්ධයෙන් සුදුලුණු වංචාව සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු කොයි ආකාරයෙන් සිද්ධ වේවිද කියලා. අපි දැක්ක ඊ දවසේ කාටුන් පවා නිර්මාණය වෙලා තියෙනවා මේ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කළ සුදුලුණු
ග්‍රෑන් 250ක් විතර උතාගෙන ගිහින් තිබේ ඔය පත්තරවල කියලාත් දැක්ක කාටුන් වල තියෙනවා. කොහොමුණත් ඉතින් මේ සිදුවීම් පිළිබඳව දැන් පරීක්ෂණ සිද්ධ කරනවා. අනිවාර්යයෙන්ම ඉතින් මාධ්‍ය නිවැරදිව වාර්තාකරණය සිද්ධ කරනවා නම් එහෙම ඒ මාධ්‍යවේදීන් පස්සේ හඹා යනවා නම් අර ගෙදර බල්ලට වෙච්ච දේ තමයි වෙන්නේ. ඔබ දන්නවා ඒ කතාව. ගෙදර බල්ලා රෑ හොරෙක් ආවට පස්සේ බුරනවා හොඳටම එළි වෙනකන්. ඉතින් ගෙදර මිනිස්සයා ගිහිල්ලා මේ බල්ලව පහෝදා වෙන තැනකට ගිහින් දානවා. ඊට පහෝදා ඇවිල්ලා හොරු ගෙදරට පයින්නවා. ඉතින් එහෙම වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේවා වාර්තා කරන ඒ මාධ්‍යවේදීන් පසුපස්සේ නෙමෙයි මේවා වැරදි කරන මිනිස්සු මේවා වංචනික විදිහට මිනිස්සුන්ගෙන් ගන්න අය සම්බන්ධයෙන් නැත්තම් මේ වංචා කරන මිලියන ගණන් හම්බ කරන ඒ නිලධාරීන් පිළිබඳව අවධානය යොමු කරන්න. මේ එක තැනක වෙච්ච සිද්ධියක් විතරයි. මේ තවත් තැන්වල මේවා වෙනවා ඇති. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ අදාළ පරීක්ෂණ නිසි පරිදි සිද්ධ වෙයි. මේ අතරේ බලන්න සතොස තවත් වංචාවක් ගැන CID විමර්ශන ආරම්භ කරලා තියෙනවා. අද දිවයිනේ ඒ ගැන වාර්තා කරනවා. සුදුලුණු වංචාවට සමාන තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හොර රහසේ විකිණීම සම්බන්ධයෙන් වංචාවක් සතොස තුල සිද්ධ වෙලා තියෙන බවට තොරතුරු ලැබිලා තියෙනවා කියලත් ඒ තොරතුරු සනාථ කර ගැනීම සඳහා විමර්ශන කටයුතු සිද්ධ කරන්න රහස් පොලිසියට පැවරූ බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියා අද්මිරාල් සරත් වීරසේකර මහත්තයා කියනවා. දැනට පෑලියගොඩ පොලිසියේ විමර්ශන කණ්ඩායම් වලට එම සෑම කරුණක්ම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අසීරු නිසා එම වංචාව පිළිබඳව විමර්ශන සිද්ධ කරන්න රහස් පොලිසියට පැවරූ බව තමයි අමාත්‍යවරයා කියන්නේ. අද දිවයින වාර්තා කරන සතොසේ තවත් වංචාවක් ගැන CID විමර්ශන කිය. ඔය වංචාව කියන දේ සමීර මේ හැම තැනකම තියෙනවා. ක්ෂේත්‍රය අදාළ නැහැ. ඕක මොන ක්ෂේත්‍රය වුණත් වංචාව සිද්ධ වෙනවා. එහෙම කරපු වංචාවක් ගැන අද සතිය ගරුණ පුවත්පත කියනවා. උසස් අධ්‍යාපනයේට රට යන බව කියා වෛද්‍යවරුන් ගෙදර ඉඳන් වැටුප් හා දීමනාත් තරම් කියලා අද උදේජීව ඒකනායක මේ පුවත ලියන්නේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල වෛද්‍යවරුන් ඇතුළු නිලධාරීන්ගේ විදේශගත වීම සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදී තමත් දුර්වල මට්ටමක පවතින බව ජාතික විගණන කාර්යාලයේ සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මොනසිංහට දැනුම් දීලා තියෙනවා. වෛද්‍යවරුන් කිහිප දෙනෙකුගේ විදේශගත වීම සම්බන්ධයෙන් සිදු කළ විගණන පරීක්ෂණවලදී හෙළි වූ කරුණු මත මේ දැනුම් දීම සිදු කරලා තියෙනවා. වෛද්‍ය පරිපාලන පුහුණුව මෙන්ම වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා යොමු වන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් මේ විගණන පරීක්ෂණ සිද්ධ කරලා තියෙනවා. ඒ අනුව හෙළිවෙච්ච තොරතුරු අනුව විශේෂයෙන්ම දැන් මේ පිරිස් තියෙන දුර්වලතා පාවිච්චි කරලා විදේශගත වීම පිළිබඳ අභ්‍යන්තර පාලන පද්ධතිය ශක්තිමත් කිරීමට දැන් මේ සම්බන්ධයෙන් පියවර අරගෙන තියෙනවා. ජාතික විගණන කාර්යාලයට දැනුම් දීලා තියෙනවා මේ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා. වෛද්‍ය පරිපාලන පුහුණුව හා වැඩිදුර වෛද්‍ය අධ්‍යාපන පුහුණුව සඳහා වාර්ෂික වෛද්‍යවරුන් 500කට ආසන්න පිරිසක් විදේශගත වෙනවලු. ඔවුන් වසර 2ක පමණ කාලයක පුහුණුව ලබා ගන්න අතර වැටුප් සහිත අධ්‍යයන නිවාඩු සහ දීමනාද ලබා දෙනවා. ඇතැම් වෛද්‍යවරු විදේශගත වන්නේ ශිෂ්‍යත්ව මතයි. මේ අතර ඇතැම් වෛද්‍යවරු විදේශගත වන බව හඟවා වැටුප් සහිත නිවාඩු හා දීමනා ලබාගෙන මේ රට රැඳී සිටින බවද විගණන පරීක්ෂණයේදී අනාවරණය වෙලා තියෙනවා කියලා තොරතුරු සඳහන් වෙනවා. දැන් ඉතින් අපිට අහන්න තියෙන්නේ දැන් ඔය ජනමාධ්‍යවේදීන් අනිකුත් රාජ්‍ය නිලධාරීන් රට යනකොට විශේෂයෙන්ම වීසා පාස්පෝර්ට් මේ හැම දේ ගැනම ලොකු අවධානයක් දෙන මේ අය රට ගියාද ගිහින් ආවට පස්සෙත් නැවත වාර්තා කරන්න ඕනේ. හැබැයි වෛද්‍යවරුන්ට ඒ වගේ දෙයක් නැද්ද? මේ අය රට ගියාද නැද්ද කියලා හොයාගන්න ක්‍රමයක් නැද්ද? විගණනයෙන් විතරද ඔය දේවල් අහුවෙන්නේ? ඒ ගැන ප්‍රශ්න ගැටලු බොහොම තියෙන තැන් තියෙනවා. ඉතින් මේවා ගැනත් අවධානය යොමු කරන්න ඕනේ කියන කාරණාව තමයි අද සතිය ගරුණ පුවත්පත කියන්නේ. හැම වෛද්‍යවරයෙකුට මේ චෝදනාව එල්ල කරන්නේ නැහැ. අපි සමහර වෛද්‍යවරු මේ විදිහේ අයත් ඉන්නවා කියන එක අපි මතක තියාගන්න ඕනේ. එහෙම වෛද්‍යවරු ඉන්නවා රට යනවා කියලා සල්ලි අරගෙන ලංකාවේ ඉඳලා ඒ සල්ලි ටික ඉතුරු කරගන්නවා. ඒ ගැන තමයි ඔය කතාව කිව්වේ. මේ අතර වෛද්‍යවරු ගැන කතා කරපු වෙලාවේ ලංකාවේ එක පැයකට පිළිකා රෝගීන් කී දෙනෙක් මරණයට පත් වෙනවද? බලන්න මේ කාරණය. පිළිකාවෙන් එක පැයකට දෙදෙනෙක් අපේ රටේ මරණයට පත් වෙනවද? ඒ ගැන සෙලුමින වාර්තා කරනවා. මේ විදිහට ශ්‍රී ලංකාව තුළ කියන්නේ අපේ රටේ මේ හැම පැයකටම වරක් පිළිකා රෝගීන් සිව් දෙනෙක් හම්බ වෙනවා. ඒ වගේම පැයකට වරක් මිය යන සංඛ්‍යාව දෙදෙනෙක් කියලා මේ ආකාරයෙන් තොරතුරු වාර්තා කරනවා. 2019 වසරේ විතරක් පියවරු පිළිකා රෝගීන් සංඛ්‍යාව 4500ක්. මේ වෙද්දි ලංකාවේ ඉන්න පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව 31800ක්. මේ ඔක්තෝබර් මාස පියවරු පිළිකා මාසය ලෙස නම් කරලා තියෙනවා. මේ කරුණු අනාවරණය කළේ ජාතික පිළිකා මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය. ඉතින් කරන්න තියෙන්නේ ලංකාවේ නජිත් ඕන තරම් අර මේ ගිහිල්ලා පරීක්ෂා කරගන්න තැන් තියෙනවා. ඒ වගේම ඕනම රෝහලකට ගියාම මේ පරීක්ෂණයන් සඳහා සහයෝගය ලබා දෙනවා, මාර්ගෝපදේශයන් ලබා දෙනවා. කාන්තාවන් මේ කටයුතු වලට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. අපේ රටේ පියවරු පිළිකා
ඉහළ අගයක තියෙන්නේ කියලායි මේ වෛද්‍යතුමිය කියලා තියෙන විශේෂඥ වෛද්‍ය ජානකී විධානපතිරණ මහත්මිය. ඉතින් ඒ නිසා නොමිලේ මේ පරීක්ෂණ කරගන්න පුළුවන් සල්ලි නැහැ. ඉන්ෂුරන්ස් එකෙන් කැපෙන්නෙත් නැහැ. නොමිලේ ලංකාවේ මේ පරීක්ෂණ කරන්න රෝහල් පද්ධතිය තුළ අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ළඟම රෝහල්ට යන්න MOH එකට යන්න ගිහිල්ලා තොරතුරු දැනගෙන මේ සම්බන්ධයෙන් නිවැරදිව පරීක්ෂණ සඳහා යොමු වෙන්න කියන කාරුණික ඉල්ලීම අපි කාන්තාවන්ගෙන් කරන්න කැමතියි. අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා ඉන්න එක නෙමෙයි, පරීක්ෂාවන් සිද්ධ කරලා නිවැරදි භාවය තහවුරු කරගන්න එක තමයි වඩාත් වටින්නේ. ඒ ගැන මතක් කරන්න ඕනේ. මේ අතරේ මව්බිමට ගියාම මව්බිම කියනවා ඉන්දියාවෙන් ගෙන්වූ පිළිකා බෙහෙත තත්වයෙන් බාලයෙක් සංකෝල්තා ඇතිවන බව විශේෂඥයන් නිර්දේශ කරලා තියෙනවා. ගෙන්වීම තවමත් හැබැයි අත්හිටවල නැහැ. ඒක තමයි වැඩේ. මේවා කවුද එහෙමනම් ඒ තීරණ ගන්න කියන ප්‍රශ්නාර්ථය මතුවෙනවා. අදාළ සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු වේ. මේක ඇත්ත කතාවක් නම් මේ තත්ත්වයේ සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්තයා වෙත ලිඛිතව දැන්වීමටද පිළිකා රෝග විශේෂඥයන් කටයුතු කර ඇතිමුත් එම ඖෂධය ගෙන්වීම අත්හිටුවීමට පියවරගෙන නැහැ කියලා මව්බිම කියලා තියෙනවා. ඉතින් එහෙමනම් ඇයි මොකද්ද තියෙන ප්‍රශ්නේ? ප්‍රසන්න මහත්තයා මේ ගැන උත්තරයක් ලබා දිය යුතුයි. නැත්නම් මේක අත්හිටවන්න කටයුතු කරන්න තවදුරටත් ඇදෙන ප්‍රශ්නයක් කරගන්න එපා. මේක අහිංසක පිළිකා රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් වෙන කාරණයක්. මේක ඇත්තක් නම් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් කියනවා කියලයි මව්බිමද මේ ආකාරයෙන් වාර්තා කරන්නේ. ඔය අතර සමීර දැන් අපේ රටේ මේ සිද්ධ වෙන ඇතම් දේවල් හින්දා මේ තමුන්ට තියෙන රාජකාරියද කරන්න වෙලා තියෙන්නේ කියලත් අපිට අහන මට්ටමටම මේ දේ ඇවිල්ලා දැන් මේ දවස්වල ටිකක් වෙළඳපොලේ කිරිපිටි හිඟයි. පහුගිය දවස්වල අපි දැක්ක හාල් සීනි මේ දේවල් හිඟ වෙලා තියෙනවා. දැන් පොලිස් විශේෂ බුද්ධ්‍යංශයට හාල් සීනි කිරිපිටි මිල සොයන වගකීමක් පැවරිලා කියලා මේ අදාළ කාර්යයක් නෙවෙයි. හැබැයි එයට ඔන්න දැන් මේ වගකීමත් පැවරිලා කියලා අද මේ විදිහට ලංකාදීපේ කියනවා පොලිස් විශේෂ බුද්ධ්‍යංශයට හාල් සීනි හාල් කිරිපිටි මිල සොයන වගකීමක් කියලා දයාසිරි ලියනගේ ලියන්නේ. හාල් සීනි කිරිපිටි වැනි අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය රට පුරා විකුණන මිල ගණන් පිළිබඳව සොයා දිනපතා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිස් විශේෂ බුද්ධ්‍යංශයට එහි උසස් නිලධාරියෙක් උපදෙස් දීලා තියෙනවා කියලා වාර්තා වෙනවලු. ඒ වගේම මීට අමතරව පොලිස් නිලධාරීන්ගේ නිල නිවාසවල පරිහරණය කරන ඇඳන් සහ අබලන් වීගේ ඇඳන් පිළිබඳවත් වාර්තා කරන්න උපදෙස් ලබා දීලා තියෙනවා. විශේෂ බුද්ධ්‍යංශ දිවෙන පුරා පිහිටි පොලිස් අධිකාරී කාර්යාල මට්ටමින් පිහිටුවා ඇති අතර විශේෂ පොලිස් බුද්ධ්‍යංශයට මේවා ගැන සොයා වාර්තා කරන ලෙසට උපදෙස් දීලා තියෙනවා. රාජ්‍ය විරෝධී ක්‍රියා අන්තවාදී හා ත්‍රස්තවාදී කටයුතු පිළිබඳ සොයා බැලීමට මේ බුද්ධ්‍යංශය පිහිටුවනු ලැබුවා. අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දෛනිකව වාර්තා කිරීමට සිදුවීම නිසා නිශ්චිත රාජකාරී වලට බාධාවක් වී ඇතැයි පොලිස් නිලධාරීහු සඳහන් කරති කියලා මේ ප්‍රවෘත්ති වාර්තාව අවසන් කරනවා. මේ කාරණා හින්දා ඔවුන්ගේ නිශ්චිත රාජකාරීටත් බාධා සිද්ධ වෙනවලු. ඔය කූට ව්‍යාපාරිකයන් සමහර වෙලාවට වැඩියෙන් ලාභ ගන්න උත්සාහ කරන පිරිස් මේ කරන දේවල් වලින් අපහසුතාවයට පත් වෙන්නේ රටේ තියෙන ඒ නිශ්චිත වගකීම් ඉටු කරන්න තියෙන නිලධාරීන් පිරිසකට දැන් තවත් වගකීමක් පැවරිලා. ඒ කොහොමුණත් දැන් මේ වෙනකොට වරායේ හිර වෙලා තියෙන භාණ්ඩ නිෂ්කාශනය කරගන්න දැන් අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීලා තියෙන තවත් දින දෙක තුනකින් මේ කටයුතු සිද්ධ වෙයි කියලා අපි දැක්කේ දවසේදී වාර්තා පළ වුණා. මේ සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරු මොනවද කියන්නේ? අපි බලමු. රට තුළ පැවති ඩොලර් හිගේ හේතුවෙන් වරායේ තිබූ කිරිපිටි තොග නිදහස් කර ගැනීමට නොහැකි වුණා. වරායේ ඇති කිරිපිටි තොග කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා මේ වන විට පියවරගෙන තිබෙනවා. මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 6500ත් 7000ත් අතර වනවා. මෙරට දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 200ක්. ආනයනික කිරිපිටි වෙළඳපොලේ නොමැතිවීම නිසා පාරිභෝගිකයින් කිරිපිටි හිගයකට මුහුණ දුන්නා. දැන් ඩොලර් අපිට ඊයේ සිකුරාදා මහ බැංකුවෙන් ඉල්ලලා තියෙන ඔක්කොම ගෙවන්න තියෙන ටිකයි සවුන්දා වෙනකොට අපිට ඒ ටික ගෙවලා ඉවරුනහම අපි වරායේ තියෙන ටික නිදහස් කරගන්නවා. ඊට පස්සේ ඒ අයට දවස් 90කට ඉස්සලා ගෙනන්න තිච්ච බිල්පත් ටික ගෙවලා ඉවරුනහම තමයි ඉතිරි ඒ නැව්ගත කිරීමට හැකි වෙන්නේ. මොකද සාමාන්‍ය නැවක් එන්න සුමාන 5ක් 6ක් යනවා න්‍යූසීලන්තේ ඉඳන් ඕස්ට්‍රේලියාවේ ඉඳන් සුමාන 4ක් යනවා. ඉතින් එතකොට ප්‍රොසෙසින් කාලයත් එක්ක සුමාන 6ක් යනවා පිටරට ඉඳන් නැවක් ලංකාවට එන්න. දැන් මහ බැංකුවෙන් නියෝග දීලා තියෙනවා දේශීය බැංකු වලට කිරිපිටි සඳහා මුදල් නිකුත් කරන්න කියලා. එහෙම තිබුණොත් අපිට සෞන්දර්යාංගාරය හදනකොට මේ ටික එළියට ගන්න පුළුවන් කියලා මම හිතනවා.
ඉතින් කිරිපිටි සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නෑ. තව දවස් කිහිපයකින් මේ විදිහට නිදහස් කරගන්න පුළුවන්. එහෙම වුණාම අර පෝලිම් වල ඉන්න ඕනේ නෑ. මේ අතර දේශීය කිරිපිටි වලට හොඳ තැනක් මේ දවස්වල හම්බ වෙලා තියෙනවා. හැබැයි පෝලිම් මේවටත් කෙසේ නමුත් දේශීය කිරිපිටි සම්බන්ධයෙන් වැඩි අවධානයක් ජනතාව අතරේ මේ දවස්වල තියෙනවා. මේ අතර මේ හාල් ප්‍රශ්නේ මොකක් වෙයිද? මොනවා කරන්න පුළුවන් වෙයිද කියන කාරණේ සම්බන්ධයෙන් කතා කරද්දී අද මව්බිම තොරතුරු කියනවා වී සහල් මාෆියාවේ 4 වරන් ගැන මව්බිම සොයාගත් ඇත්ත කියලායි වාර්තා කරන්නේ. යනු සමස්ත ලංකා මෝල් හිමියන්ගේ සංගමේ සභාපති රංජිත් මහත්තයා කියනවා පහුගිය බ්‍රහස්පතින්දා දිනේ වන විට නාඩු වී කිලෝක මිල රුපියල් 67 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. එම වී මිලට සාපේක්ෂව සහල් කිලෝව තොග මිල රුපියල් 118යි කියලා 118කට තමයි දෙන්න වෙන්නේ කියලා මේ ආකාරයෙන් රංජිත් මහත්තයා කියලා තියෙනවා. ඒ වගේම සමහර අය වී තොග රැස් කරගෙන ඉන්නවලු දැන් තියෙන මිලටත් වඩා වැඩි මිලකට විකුණන්න පුළුවන් වෙයි කියලා. ගොවීන් සම්බන්ධයෙන් තමයි මේ චෝදනාව කරන්නේ රංජිත් මහත්තයා. සමහර ගොවීන් 67ක් දෙන්න හැල්ලුණා අඩු 64ට වඩා ටිකක් වැඩි වෙයි කියලා වී තොග රැස් කරගෙන ඉන්නවා කියලා එතුමා සඳහන් කරනවා. ඒ වගේම සහල් මිල පිළිබඳව වගකීම රජයේ පාලනයෙන් මිදී යාම කෙසේත්ම සුබවාදී තත්වයක් නොවන හේයින් රජය අනිවාර්යයෙන්ම සහල් සඳහා පාලන මිලක් පැනවිය යුතු බව තමයි ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහල් හිමියන්ගේ සම්පකාර සංගමේ සභාපති රොෂාන් සිල්වා මහත්තයා කියන්නේ එසේ නොවුනොත් ඉදිරි දිනවලදී දේශීය වෙළඳපොළ සහල් මිල ඉහළ යාම නියත වශයෙන්ම සිදුවන ඇති බව තමයි ඔහු සඳහන් කරන්නේ. මේ වන විට වී තොග තිබෙන්නේ ගොවීන් ළඟ නෙවෙයි කියලා ඔහු කියනවා. අර මහත්තයා වෙන කතාවක් කියන්නේ. හැබැයි මේ මහත්තයා කියනවා මේ වෙද්දි වී තොග තියෙන්නේ ගොවීන් සතුව නෙමෙයි මොදලාල්ල සතුව. ඒ හින් මේ මොහොතේ සහල් මිල ඉහළ යාමෙන් ගොවියාට අත්වන සෙතක් නැහැ කියන කාරණේ තමයි මේ ආකාරයෙන් ඔහු සඳහන් කරන්නේ. ඒ වගේම ගොවි අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සමාජික ඉන්ද්‍රානන්ද මහත්තයා එතුමා තව කතාවක් කියලා තියෙනවා. අපි බලමු එතුමා මොකද්ද කියන්නේ කියලා. රජයේ සහල් මිල පාලනය ඉවත් කරලා ඩඩ්ලි සිරිසේන ප්‍රමුඛ සහල් මාෆියාවට නැවතත් බලය සුපුරුදු පරිදිම ලබා දුන්නා. අපි දැක්කා සමහර ගොවි සංවිධාන වලින් පවා රජයගත් මේ පියවර පිළිබඳව ඉතා ඉහළින් අගය කරලා ප්‍රවෘත්ති සාකච්ඡා කැඳෙව්වා. අපි එතනට වැටෙන්නේ නැහැ. මීට කලින් සහල් වලට පාලන මිලක් ගෙනෙල්ලා 7 වෙනිදා ගැසට් පත්‍රයක් නිකුත් කරපු ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති වෙළඳ ඇමති සහල් මාෆියාකරුවන් දනගස්වනවා. එහෙම බැරුවනොත් අපි දෙන්නම ඉල්ලා අස් වෙනවා කිව්වා. අපි ළඟ වුන් කරපු ඒ පුරාජේරු කතා තියෙනවා. අපි අහනවා කෝ දැන් මහින්දානන්ද කෝ දැන් බන්දුල් ගුණවර්ධන කියලා අස් වුණාද? ඒ හින්දා කයිවාරු ගහන්න කලින් දැනගන්න ඕනි මේ ආණ්ඩුව කරන්නේ ඔය කියන ධන කුවේරයන්ගේ උමනා එපාකම් බව. හාල් මෝල් වලට පැනලා හාල් අල්ලලා ලොකු සංදර්ශනයක් කළා. ඊට පස්සේ හාල් හංගගත්ත වෙළඳ පොලේ හාල් හිඟ වුණා. නමුත් මොකුත් කළේ නැහැ. ආණ්ඩුව කළේ හාල් පාලන මිල ඉවත් කරගත්තා. අපි දැක්කා මේ පස්සේ කරපු මාධ්‍ය සාකච්ඡාවලදී ඩඩ්ලිගේ මූණේ තිබුණු උපහාසාත්මක හිනාව. එක පැත්තකින් ආණ්ඩුවට හිනා වෙනවා උඹලා අපිව දන ගැස්සුවද කියලා. දැන් උඹලා අපි ළඟ දන ගස්සන්න ලෑස්ති වෙලා කියලා. ඒ වගේ අනිත් පැත්තකින් මේ රටේ ජනතාවට ඔහු හිනා වෙන්නේ අපිට විරුද්ධව කාටවත් මුකුත් කරන්න බෑ කියන කාරණේ තමයි එහෙම කියලා හිනා වෙනවා ඇති කියලා ඔහු සඳහන් කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ගොවි අරගල ව්‍යාපාරයේ මෙහෙයුම් කමිටු සමාජික ඉන්ද්‍රානන්ද මහත්තයා තමයි මේ විදිහට තොරතුරු කියන්නේ. කෙසේ නමුත් අපි දන්නවා 60 දශකයේ 60 කාලේ 60 65 ආණ්ඩුව කාලේ ඩඩ්ලි මහත්තයාට කිව්වේ බද්දුන් පියා කියලා. හැබැයි ඒ ඩඩ්ලි සේනානායකලා. ඉතින් ඒ අය මේ දැන් ඉන්නේ මේක වෙනම කතාවක්. චෝදනා ගණනාවක් තියෙනවා. මේ ප්‍රශ්නෙට උත්තරයක් ඕනි පාරිභෝගිකයන් විදිහට මිනිස්සුන්ට. හාල් මිල එන්නම වැඩි වෙනවා. මොකද්ද මේකට ගන්න තීන්දුව ඉදිරියේදී ගැන බලා ගන්න හැකියාව ලැබේ. රාත්‍ර සමීර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහත්තයා කියනවා කාබනික පොහොර හදන්න ගොවීන් ලක්ෂ 5කට කෝටි 375ක් දෙනවයි කියලා. ඒක බොහොම සුබදායි සුබවාදී පණිවිඩයක්. ඒ අතරදී අද දවසේ යොහානි දෙවෙනි සංගීත ප්‍රසංගයට සහභාගී වෙනවා ඉන්දියාවේ හයිදරාබාද් නුවර පැවැත්වෙන්නේ. යොහානිට අපි සුබ පැතුම් එක්කනවා. ශ්‍රී ලාංකේය ගායිකාවක් ජාත්‍යන්තරයට ගිහිල්ලා අද ඉන්දියාවේදී යොහානිගේ තවත් ප්‍රසංගයක් පැවැත්වෙනවා. මැනිකේ මගේ හිතේ ගීතය ගාමින් ලෝක අතිශය ජනප්‍රියත්වයක් ලැබපු යොහානි අද ඇගේ ප්‍රසංගයට දෙවෙනි වරටත් සහභාගී වෙනවා. හයිදරාබාදෙහිදී කලින් පැවැත්වුණේ ගුරුනගරවල YouTube නැරඹුම් වාර කෝටි 13.2ක් ඇයට හිමි. ඉතින් මේ හැමදේත් එක්කම යොහානිගේ අනාගතය සුබ වෙන්න, රටේ අනාගතය සුබ වෙන්න අපි ප්‍රාර්ථනා කරමින් අදට සතියක පත්තරමේන්තුව මේ විදිහට අවසන් කරන්න සූදානම් වෙන්නේ. අනිවාර්යෙන් යොහානි ඉන්දියාවෙන් එහා ලෝකෙටත් ගියා. ඉතින් ලෝකේ තොරතුරු අද රැගෙන ජේෂ්ඨ මාධ්‍යවේදී මොහන් සමරනායක මහත්මයා ඇවිල්ලා ඉන්නවා. අපි ආරාධනා කරනවා ඔබට එතුමත් එක්ක එකතු වෙන්න කියලා. ඔබට නිරෝගී සතියක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.